from Ada Derana. This is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් අදත් ඔබ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග සජීවීව. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වශයෙන් මරණ 14ක් ඊයේ දිනේ වාර්තා වුණා. පෙර සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ මෙරට කොවිඩ් මරණ 135කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මේ අතර මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා මහත්මිය පවසන්නේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වල ධාරිතාව ඉක්මනින්ම ඉක්ම යාමේ අවදානමක් මතුව ඇති බවයි. මෙරටින් ඊයේ දිනේ කොවිඩ් මරණ 14ක් වාර්තා වූයේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන සටහන් කරමින්. ගෙවුණු දින කිහිපයේ මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන ක්‍රමෙන් ඉහළ ගියේ කොවිඩ් ව්‍යාප්තියේ බරපතලකම තවදුරටත් පෙන්눔 කරමින්. අප්‍රේල් 29 වනදා සිට ගෙවුණු අවසන් සතියක කාලය තුල වාර්තා වූ මරණ ගණන 73ක්. ඊට පෙර සතියේ මරණ 31ක් වාර්තා වී තිබුණා. ඒ අනුව පෙර සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ මරණවල වැඩිවීම 135ක්. මෙරටින් වැඩිම දෛනික ආසාදිතයන් ගණනද වාර්තා වූයේද ඊයේ දිනේදී. එම ගණන 1939ක්. ගත වූ සතියේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 12576 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊට පෙර සතියේ වාර්තා වී තිබුණේ ආසාදිතයන් 6903 දෙනෙකු පමණයි. සාපේක්ෂව ගත් කල ගෙවුණු සතියේ ආසාදිතයන්ගේ ඉහළ යාම 82ක්. අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාදිතයින් 1900 සීමාව ඉක්මවමින් කොවිඩ් ආසාදිතයන් 1939 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 498ක්. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල මුල්ලේරියාව පාදුක්ක වැල්ලම්පිටිය කැස්බෑව බත්තරමුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා. ඉන්පසු දෙවනියට වැඩිම ආසාදිතයන් ලෙස ආසාදිතයන් 387 දෙනෙකු වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මේ තත්ත්වය යටතේදී දිනෙන් දින පහුගිය දවස් ගණනාවක් තිස්සේ සතියකට ආසන්න කාලයක් දිනපතාම අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 1500 ඉක්මවා ගිහින් 2000කට ආසන්න ප්‍රමාණයක් බවට පරිවර්තනය වුණා. සමහර විට මේක තවත් ඉදිරියේදී මීට වඩා වැඩි වීමේ හැකියාවකුත් තියෙනවා. සමහර විට 2000 ඉක්මවා යෑමටත් හැකියාවක් තියෙනවා. යම්කිසි කෙනෙකුට COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ අය සමාජයට පැමිණීමෙන් අනිවාර්යයෙන්ම වැළකී සිටිය යුතුයි. ඔබ PCR පරීක්ෂණයකට අද යොමු වුණොත් සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය මත ඔබගේ ප්‍රතිඵලය ලැබීමට ඔබ ආසාදිතයෙකුද නොවන බද කියන බව දැන ගැනීමට ඔබට සමහරට දිනක් එකක් තුනක් වගේ කාලයක් ගත වෙන්නට පුළුවන් සෞඛ්‍ය සේවා පද්ධතියේ තියෙන ධාරිතාවය මතයි එය තීරණය වන්නේ. නමුත් මේ දින දෙක තුන තුල ඔබ ඉතාමත්ම වගකීමෙන් හැසිරිය යුතුයි. මේ කාල සීමාව තුළ ඔබ ස්වයං නිරෝධායනයට ලක් වෙලා නිවසටම වී අන් අයගෙන් ඒ කියන්නේ නිවසේ සිටින අන් අයගෙන් පවා වෙන් වී ස්වයං නිරෝධායනයකට ලක් විය යුතුයි. නිවැරදි ලෙස නිවස තුල පවා මුවාවරණය පැළඳී සිටිය යුතුයි අන් අයත් සමග ඇසුරු කරනවා නම්. රටේ ඇඳවල් ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවද? මේ 2000කට කිට්ටු ප්‍රමාණය වාර්තා වෙන්න ගත්ත දවස් 5ක විතර ඉඳලා. ඒතර දවස් 5කින් 10000 පිරෙනවා චතුර. ඒ වෙද්දි අපි ගාව ධාරිතාවක් හැරෙට අපි ගාව තිබුණේ ඇඳවල් 9000යි. හැබැයි අපි අතහැරියේ නැහැ. වෛද්‍යවරුන්ගේ ධාරිතාව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව හැමතිස්සෙම කියන්නේ ප්‍රශ්නගත තත්වයකට එන්න පුළුවන් කියලා. එහෙම ප්‍රශ්නයක් දැනට තියෙනවද? මං හිතන්නේ ඉක්මනින්ම ඒ ධාරිතාව ඉක්ම යන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන බාහනකම තියෙන්නේ. ඒකට අපි සංදිස්ථානයක මේ වෙලාවේ ඉන්නේ. ටෙස්ට් එක කරගන්නවා PCR. ඊළඟට රිසල්ට් එක එනකන් ඉන්නවා කොහොමදත් ගෙදර. ඊළඟට අපි තැන් හොයන්න ඉස්සර ප්‍රමාදයක් වුණේ නැහැ. නමුත් දැන් අපිට දවසක් වගේ දෙකක් වගේ ප්‍රමාදයක් තියෙනවා. සමහර ලාවට අපි දල වශයෙන් ගත්තාම ඉන්න වෙනවා දවස් 4ක් 5ක් හිටපු අයත් ඉන්නවා. PCR ඇහුවොතින් 40000ක් කරලා තියෙනවා එක දවසට පෙරේදද කොහෙද 23000ක් කරනවා දවසකට සාමාන්‍යයෙන් ඇවරේජ් එක. ඉතින් මෙච්චර කරලත් අවුරුද්දක් ගිහිල්ලත් අපිට බැරිද මේ වාර්තා ටික හරි වෙලාවට දෙන්න? ලොකු අභියෝගයක්. මට ඉතින් ඔකට උත්තරයක් නැහැ. ඉතින් ඔකට මේකට මම හිතන්නේ මම මේ සාධනීය උත්තරයක් දෙන්න හදනවා.
හැම අපි ආයතනයක් ගමු ආයතනයක් හෝ වේවා වෙනත් කිසිම ස්ථානයක් හෝ වේවා හැම එකටම ධාරිතාවක් දරන්න පුළුවන්. නමුත් අවශ්‍යතාවය මත ඒ ප්‍රමාණයට වඩාත් අපි දාගන්න වෙනවා. අපහසුතාවවලට මුහුණ දෙන්න වෙනවා. ඒ අපහසුතාවය තමයි ඔය එළියට එන්නේ. අද රසායනාගාර විද්‍යාඥයෝ උදේ පාන්දර මාධ්‍ය හමුවක් තියලා කියනවා දවස් 3කට ඉස්සෙල්ලා ගත්ත PCR ගේ ප්‍රතිඵල ඒගොල්ලෝ එදා මාධ්‍ය හමුවකදී කියනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම වෙනවා කියලා. හැබැයි දවස් 3කින් පස්සේ තමයි අපි දැනගන්නේ අතර මාධ්‍ය අපි කියන්නේත් මේ අද තත්ත්වෙ නෙමෙයි බලනකොට ඒතර දවස් 3කට ඉස්සෙල්ලා තත්ත්වෙ තමයි වසංගත විද්‍යාවකේ කියන්නේ. ඉතින් ඒතර රටේ ඇත්ත තත්ත්වෙ කවුද දන්නේ? අපි හැමතිස්සෙම මම හිතන්නේ ඩේටා ටික බලන්න ඕනේ දවස් 3කට කලින් විදියට කියලා හිතලා තමයි ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. පිළියන්දල මිරිස්වත්ත බෙල්ලන්ගහවත්ත ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙකු ඊයේ අලුයම ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල දිසාරෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල වෙළඳ සංකීර්ණයේ පළතුරු වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙක්. පසුව රෝහලේදී ඔහුව PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කළා. මේ වගේ මරණ සමාජයේ අපේ තවදුරටත් වෙන්න පුළුවන්. මොකද ඊටාම නිරෝගීව හිටපු කෙනෙක් නොදැනුවත්ව රෝගය දවස් ගණනක් තියෙන්න ඇති. මරණයෙන් පස්සේ තමයි අපි කොවිඩ් පොසිටිව් කියන එක දැනගත්තේ. ඉතින් ඒක නිසා තමයි අපි සංචාරන සීමාවල් අවශ්‍යයි මේ වෙලාවේ කියන එක කියන්නේ. මේ මිනිස්සු තවදුරටත් මේ වගේ මරණ සිදුවීම වළක්වා ගැනීමට සහ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගැනීමට. බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද తాවකාලිකව වසා දමා තිබෙනවා. එහි නිලධාරීන් දෙදෙනෙක් ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසුවයි. එමෙන්ම ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාල පරිශ්‍රයේ පිහිටි තවත් ආයතන දෙකක්ද වසා දැමුනේ එහි නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මීට අමතරව බණ්ඩාරවිල තේ මණ්ඩල කාර්යාලය අද සහ හෙට යන දෙදින තුල වසා දැමෙන්නේ එහි ප්‍රධාන නිලධාරියෙකුට සහ සාමාන්‍ය සේවකයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්. ගාල්ල බද්දේ ගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ පිහිටි සේවකීන් 680ක් පමණ සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක්ද අද తాවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. එම කර්මාන්ත ශාලාවෙන් විටින් විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම නිසායි. වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයන් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. යනුව මේ දක්වා එම ආර්ථික මධ්‍යස්ථානයේ වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28ක්. ආසාදිතයින් වාර්තා වූ වෙළඳ සැල් වසා දැමීමට පියවර ගැනුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන සොයා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදු කළ විශේෂ මෙහෙයුම් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරුණා. එන කට්ටියගේ මාස් බලන එක මාස් දාගෙන ඉන්නවද කියන එක අපිට හැමතිස්සෙම වෙන්න බෑනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒ දේවල් බලලා කරන්නේ. මැරෙන්නද ඕන? මොකට එනම මාස් එක නිකට දාන්න කියම හරියනවා. මුල කන්න නම් ගෙදර ඉඳන් කන්න. ඔහෙට ඔක් හදාගෙන ඉන්න කම නෙමෙයි අනිමිසුට හැදෙන කොලක් ගන්නවා. මේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිසක් පොලිස් භාරයට ගත් අවස්ථාවක්. යාපනයේ මූලස්ථාන පොලිසිය විසින් මෙම මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව අද බිංගිරිය නගරය හා ඒ අවට ප්‍රදේශයේ ඩ්‍රෝන යාන අභ්‍යාසර කරමින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පිරිස් පිළිබඳව සොයා බැලුවා. මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුවයි. දිනෙන් දින වැඩි වන කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරමින් පවතිනවා. මේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ඇඳන් 1200ක ධාරිතාවකින් යුත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ දිවන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය දින කිහිපයක් තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත හැකියි. මේ ඉදිවන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලබා දුන් පරිශ්‍රය තුලයි. මොනරාගල දිස්ත්‍රික්කයේ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් ඉදිකරමින් පවතිනවා. යනුව මැදගම ප්‍රාදේශීය රෝහලද කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් වෙන් කර තිබෙනවා. එමෙන්ම බුත්තල ප්‍රාදේශීය රෝහල සහ වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානයත් විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කරනවා. ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේත් ඇඳන් 150ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිවන අතර ගාල්ල වලහන්දුව යුද හමුදා කඳවුරේත් ඉදිවන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ඇඳන් ගණන 300ක්.
මේ අතර තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී කොට්ටාස දෙකක් අද උදෑසන සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පණන්ගම්බන ග්‍රාම නිලධාරී කොට්ටාසේ අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනන්දකුලම් ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පිහිටි සුභද්‍රාලංකාර මාවතද හුදකලා කර තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් බොම්බොල ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පසුගිය 4 වෙනිදා උදෑසන සිට හුදකලා කෙරුණා. කෙසේ වෙතත් අද පස්වරු වන විට එය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරීමෙන් ප්‍රදේශවාසීන් සිය දෛනික කටයුතු වල මෙලෙස නිරත වුණා. ග්‍රාම සේවකවත් ඒජීවත් මහදිසාපතිතුමාත් පොලිසියවත් මේ ලොක්ඩවුන් කියන සම්බන්ධයෙන් කිසිම දැනුවත් වීමක් නැහැ. මේ තත්ත්වය සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාද අද එහි ගියා. ඉහළින් ගන්න තීරණ පහළට නිසි පරිදි ගලා එන්නත් ඕන. පහළ නිසි පරිදි තීරණ ක්‍රියාත්මක කරන්නත් ඕන. නැත්නම් ගැසට් නිවේදන ගැව්වා කියලා මාර්ගෝපදේශන නිකුත් කළා කියලා උඩින් ගත්ත තීරණ පහළට නිසි පරිදි ගලාගෙන නාවොත් යට ඉන්න නිලධාරීන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොකළොත් මේ තීන්දුව වලින් වෙන්නේ තව තවත් ජනතාව පීඩාවට පත් වෙන එක විතරයි. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දඹුල්ල නගරයේ වසා තිබියදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස අර්ථාපල් සහ ලොකුලුණු ගබඩාවල වෙළඳාම් සිදු කරන බවට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලට අද තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව දියත් කළ වැටලීමේදී විවෘත කොට වෙළඳාම් කරමින් සිටි අයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා. ඉන් පිටව යාමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ අවස්ථාවේ පිටතින් ඉබියතුරු යොදා වසා දමා තිබූ ගබඩාවක් තුලින් කාන්තාවන් පිරිසකගේ හඬ ඇසී තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කළ සෞඛ්‍ය නිලධාරීන් මෙම ගබඩාව විවෘත කිරීමට උත්සාහ කළත් ඊට පැයක පමණ කාලයක් ගත වූයේ ගබඩාවේ හිමිකරු පිටතින් ගබඩාව වසා දමා වෙනත් රාජකාරියකට පිටත්ව ගොස් තිබීම නිසායි. පසුව විවෘත කෙරුණු ගබඩාව තුළට ගිය නිලධාරීන්ට කාන්තාවන් 8 දෙනෙකු එහි සේවය කරමින් සිටි අයුරු දක්නට ලැබුණා. හුස්ම ගත්තේ කොහොමද මේ බහලා තියද්දි? උල්ගල එක කොටේ. තවත් 3යි 6යි 8 ඔයාලා ඇතුළට දාලා ඉබ්බ දැම්මේ කවුද? ගබඩා හිමිකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් සෞඛ්‍ය බලධාරීන් ඔහුට දැඩි ලෙස අවවාද කරමින් වහාම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. කඩේ ඇතුලේ 8 දෙනෙක් ඇතුලේ දාලා එළියෙන් ඉබ්බ දාලා වහලා ඒ පැත්තකින් වැඩ ගන්නවා නේ. කිසිම වැහුව එක්කෙනා කියන්නකො කවුරු කරලා? වහම කවුරුන් කියලා දන්නා. ආ ඉතින් වෙන පිටමිනියෙක් වහන්න බෑනේ. මෙම සේවිකාවන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ පුද්ගලික වියදමින් සිදු කර වාර්තා ලබා දෙන ලෙසද සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාට දැනුම් දුන්නා. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හෙට දිනේ සිට සියලුම ගොවීන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබුණත් පවතින තත්ත්වයේ හමුවේ එය තවත් දින 3ක් සඳහා මාතලේ ගොවීන්ට පමණක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. අද කොවිඩ් කමිටුව ඇස් වෙලා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව අපි තීරණය කරා දැනට පවතින ආකාරයටම මාතලේ දිස්ත්‍රික්කයේ ගොවියන්ට පමණක් සීමා වන පරිදි මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යන්න ඉදිරියට තව දින 3ක්. අද තවත් නව ආසාදිතයන් 1305 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,18,834ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබමින් සිට සුවය ලබා අද පිටත්ව ගිය 810 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,885ක්. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 17,215 දෙනෙකු පමණයි. පැතිර යන නව ප්‍රභේදය හේතුවෙන් ගර්භණී මව්වරුන්ට COVID-19 වෛරසය බැලඳුනොත් ඔවුන්ගේ තත්ත්වය ඉතා අවදානම් වනු ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ගැබිණි මව්වරුන්ට COVID එන්නත් ලබා දීම සිදු කළ යුතු බවයි. කොවිඩ් නව ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිමක මේ වන විට ගැබිණි මව්වරුන් 400කට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වාර්තා අනාවරණ කරනවා. මුල් සති 28න් පසු ගැබිණි මව්වරුන්ට කොවිඩ් වෛරසය වැළඳුනහොත් දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. සති 28න් පසුව මේ කොරෝනා රෝගය මව්වරුන්ට වැළඳුනහොත් ඒ මව්වරු ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕන. පළවෙනි සති 28 දී මේ රෝගය හැදෙන කාන්තාවන් 80%ක් විතර මේගොල්ලන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඉතුරු 20%ට 20ක් 15ක් විතර ගත්තොත් එහෙම මේගොල්ලන්ට මේ රෝග ලක්ෂණ මතුවෙනවා. කැස්ස එන්න පුළුවන්, සෙම්ප්‍රතිශ්‍රාව, මාංශ පේශීන්ගේ වේදනාව වෙන්න පුළුවන්, නියුමෝනියා රෝගී තත්ත්වයට පැමිණෙන්න පුළුවන්. වැඩ කරන කාන්තාවන් ඉන්නවා නම් ගෙදර ඉඳන් වැඩ කරන්න ක්‍රමයක්
ආයතන ප්‍රධානියත් එක්ක කතා කරලා පුළුවන් තරම් මේ සෙනග ගැවසෙන තැන් වලින් ඈත් වෙලා තමන්ගේ ගෙදරට ඉන්න කියලා අපි උපදෙස් දෙන්න කැමතියි. පළවෙනි කොවිඩ් රැල්ලේදී ආවේ 250ක් විතර අපිට. දැන් මේ කෙටි කාලය තුල අපිට දැන් 400 ගණනකට වැඩි වෙලා තියෙනවා. ඒක ඉතාම වේගයෙන් වැඩි වෙගෙන යනවා. එංගලන්තේ රාජකීය ප්‍රසව හා නාරි වේද විද්‍යායතනයෙන් නිර්දේශ කරලා තියෙනවා වැක්සිනේෂන්. මොකද ඒගොල්ලෝ දීලා තියෙනවා Pfizer BioNTech වැක්සින් එක 90000 ගණනකට. ඒකේ කිසිම සංකූලතාවක් මවට හෝ බබාට පෙනිලා නැහැ. ඉතින් වැක්සින් එක අපිත් කියනවා දෙන්න. ගර්භණී කාන්තාවන් 3,19,000ට අපි දැන් දුන්නොත් අපිට ලබන අවුරුද්දටම කරදරයක් නැහැ. සිද්ධාන්තය එකයි. ස්පුට්නික් එන්නතේ සිද්ධාන්තයේ වාහකයා සහ DNA. මේ අතර පසුගිය මැයි 4 වෙනිදා රාගම ශික්ෂණ රෝහලේදී කොවිඩ් ආසාදිතව මිය ගිය ගැබිනි කාන්තාවට ප්‍රතිකාර කළ තරිඳු සී පෙරේරා නැමැති වෛද්‍යවරයෙකු සිය Facebook පිටුවෙහි සටහනක් තබා තිබුණා. එහි දැක්වුණේ සවස 6:30ට පමණ මිනුවන් ගොඩින් මාරු කර එවූ වයස අවුරුදු 45ක් වන මාස 3ක ගැබිනි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මිය ගිය බවයි. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටි මොහොතේ වුවත් ඇය තම සැමියාට ඇමතුමක් ගැනීමට උත්සාහ කළ බවත් රෝහල් කාර්ය මණ්ඩලය ඇයව බේරා ගැනීමට උපරිම උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බවත් ඔහු සිය Facebook පිටුවේ සටහන් කර තිබුණා. උපුටා ගැනීම ආරක්ෂිත ඇඳුම් කට්ටලයේ සම්පූර්ණයෙන් ඇඳාද කියලාවත් සිහියක් නැහැ. සියලුම හෙදියන් සමග හෘදය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන අතරතුර මා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම කැඳවුවා. විනාඩි 45ක් පමණ අපි සියලු උත්සාහයන් යෙදුවා. නමුත් ජීවිතයේ අනිත්‍ය බවත් කොවිඩ් නියුමෝනියාවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති වුණා. අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් තිබෙනවා. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත් වෙලා. ඔවුන්ගේ උපරිමය කරමින් ඉන්නවා. උපුටා ගැනීම අවසන්. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ආසාදිත වර්ධනයක් පෙන්නුම් කෙරුණත් ලොව අනෙක් බොහෝ රටවල මෙවන විට දක්නට ලැබෙන්නේ කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක්. එන්නත් කරන වැඩපිළිවෙල ඊට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇතැයි විශ්වාස කෙරෙනවා. ලොව කොවිඩ් ආසාදිතෙන් වාර්තාවීම හා මරණ වාර්තාවීම පෙර සතියට සාපේක්ෂව ගෙවුණු දින 7 තුළ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. එසේ වුවත් ඉන්දියාවේ පෙර සතියට සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාව 11%කින් ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 26%කින් ඉහළ ගොස් තිබුණා. ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලය, නේපාලය, මැලේසියාව, කොස්ටරිකාව, ශ්‍රී ලංකාව, බොලීවියාව, දකුණු අප්‍රිකාව යන රටවලද ආසාදිත සංඛ්‍යාවේ අධික වර්ධනයක් ගෙවුණු සතියේ පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකාව දෛනික වැඩිම ආසාදිතෙන් වාර්තා වන රටවල් ලයිස්තුවේ 39 වන තැනට පත්ව සිටියා. නමුත් මෙතෙක්කල් ලොව වැඩි වශයෙන් ආසාදිතෙන් වාර්තා වූ ඇමරිකාව, තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 41කම රෝගීන් වාර්තා වීම පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේදී අඩුවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්. මෙලෙස ශීඝ්‍ර ව්‍යාප්තියක් තිබූ රටවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම පහළ යාමට බලපෑවේ එන්නත් කරණයද. කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.21ක් ලොව රටවල් සහ කලාප 190ක ජනතාවට මේ වන විට ලබා දී අවසන්. ඉන් අඩක්ම බෙදී ගොස් ඇත්තේ ඇමරිකාව, චීනය හා ඉන්දියාව අතරයි. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇති ඇමරිකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වන විට එරට ජනගහනයෙන් 50%කට ආසන්න පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 14%කින් පහළ ගොස් තිබුණා. And you're not within 6 feet of anyone else, you can now take your mask off in Massachusetts. බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 50%කට ආසන්න පිරිසකට මේ වන විට එන්නත් ලබා දී අවසන් අතර ගෙවුණු සතියේ එරටින් ආසාදිතයින් වාර්තා වීම 12%කින් පහළ ගොස් තිබුණා. ඊශ්‍රායලයේ ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර එරට කොවිඩ් පාලනය වී තිබීම සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළඳීමේ නීතියද ලිහිල් කර තිබෙනවා. මෙලෙස එන්නත්කරණය සිදු කළ බොහෝ රටවල් වල පසුගිය සතියේ සැලකිය යුතු ආකාරයට ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේද කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කළත් එන්නත්කරණය වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනවා. මෙරට ජනතාවගෙන් 4%කට ආසන්න පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන ඇති අතර අධික ජනඝනත්වයක් සහිත කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් 20%ක් එන්නත් කර තිබෙනවා.
මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 498 දෙනෙකු වන වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණද කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇත්තේ ඉන් ආසාදිතයින් 40 දෙනෙකු පමණයි. එතකොට අද වෙනකොට පෙනිලා ගිහිල්ලා තියෙනවා ඒ කොළඹ මහනගර සභා සීමාව සහ තදාසන්න ප්‍රදේශවල එන්නත්කරණයට ලක්වුණු ජනතාව තුලින් තුන්වෙනි රැල්ලේ රෝගීන් පැන නැගීමේ සැලකිය යුතු අඩුවීමක් තියෙනවා කියලා. එන්නත්කරණ ව්‍යාපාරයේ සාර්ථක බව පැහැදිලි. ඒ අනුව ඊයේ වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනා ගැනුණු ගොතටුව ප්‍රදේශයේ ජනතාව වෙත එන්නත් ලබා දීම අද ආරම්භ කළා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්ධන එන්නතේ පළමු තොගේ ලෙස මාත්‍රා 15000ක් ඉකුත් මැයි 4 වනදා මෙරටට ලැබුණු අතර ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 60 අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට එහි පළමු මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. රුසියානු ස්පුට්නික් එන්නත මේ මොහොතේ ලෝකේ පාවිච්චි කරන වඩාත්ම ආරක්ෂාකාරී COVID-19 එන්නතක් හැටියටයි සැලකෙන්නේ. ඒ අනුව 91.6 ප්‍රමාණයකට ස්පුට්නික් එන්නතෙන් ආරක්ෂාව සැපේනවා. ඉදිරි මාස කිහිපයක කාලය තුල විශාල ජනගහනයකට රට පුරාම ක්‍රමිකව අනුපිළිවෙලින් ස්පුට්නික් එන්නත ලබා දෙන්න පුළුවන්. මීට අමතරව ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයන් 9,28,107 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,40,721 දෙනෙකුටත් ලබා දී අවසන්. මේ අතර රට තුළ තවදුරටත් ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් ලබන ජුනි මාසය වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ගණන දෙගුණ විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් ගණන යලිත් වරක් ඊයේ දිනේ වාර්තා වූයේද ඉන්දියාවෙන්. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 4,12,618ක් වාර්තා වී තිබෙනවා. ඒ එරට දෛනික ආසාදිතයන් ගණන දෙවෙනි වරටත් ලක්ෂ 4 සීමාව ඉක්මවා යාමත් සමගින් ඊයේ එරටින් කොවිඩ් මරණ 3,982ක් වාර්තා වී තිබුණා. එයද සැලකෙන්නේ දිනකදී එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ලෙසයි. මෙවන් අර්බුදකාරී වාතාවරණයක වුවත් පවතින අවදානම නොතකමින් සමූහ ආගමික උත්සවයකට ජනතාව රැස්ව සිටින අයුරු ඊයේ දිනේත් එරට ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. එහි අහමදාබාද්හි ගම්මානයක පැවති මෙම ආගමික උත්සවයට දහස් ගණන් කාන්තාවන් එක් රැස්ව සිටියා. So these are shocking pictures of a religious congregation that is taking place. Action has now been taken against 23 people, including the Sarpanch. පසුව එම උත්සවය සංවිධානය කළ 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රාන්ත පොලිසිය පියවරගෙන තිබුණා. ඉන්දියාව මුහුණදී ඇති වත්මන් අර්බුදයට හේතුව ඉන්දිය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර පවතින සංනිවේදන ගැටලු සහ නිසි කළමනාකරණයක් නොමැතිවීම බවයි පැවසෙන්නේ. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් රැසක් ඉන්දියාවට සෞඛ්‍ය ආධාර සැපයුවත් එම තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදා නොහැර තවමත් ගුවන් තොටුපළ ගබඩාවල රඳවා තබා ඇතැයිද මාධ්‍ය පවසනවා. මේ ආධාර අවශ්‍යතා ඇති රෝහල් කරා යොමු නොවීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ඉන්දියාවෙන් ප්‍රශ්න කර තිබෙනවා. බොහෝ පාර්ශව පවසන්නේ අග්‍රාමාත්‍ය මෝදිගේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව මෙම ගැටලුවට මුල් වී ඇති බවයි. ඒ අතර මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ලබන ජුනි 11 වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ ගණන ලක්ෂ 4 ඉක්මවනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයක් සිදු කළ සමීක්ෂණයකින් අනුමාන කර තිබෙනවා. මේ වන විට එරට සමස්ත මරණ ගණන 2,30,000කට අධිකයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් නොලද චීනයේ සයිනෝෆාර්ම් එන්නත තමා ලබා ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ එරට ජනතාවගෙන් ඊට විවේචන එල්ලවීමෙන් පසුවයි. ගොලිය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට 15 කෝටි 58 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 32,56,000කට අධිකයි. කිසිදු ආකාරයේ සේවක හමුවක් රැස්වීමක් හෝ දැනුවත් කිරීමේ හමුවක් සංවිධානය කළ නොහැකි පසුබිමක නිරෝධායන නීති සහ සුරාබදු බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් සංවිධානය කළ Facebook සාදයක් අද දෙරණ උකුස්සා සුරාබදු නිලධාරීන් සමග එක්ව නීතියේ රැහැනට හසු කරගත්තා. අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි. අද දෙරණ උකුස්සා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග අහංගම ප්‍රදේශයේ බලා පිටත් වුණා. ඒ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී මත්පැන් සාදයක් අහංගම මුහුදුබඩ ප්‍රදේශයේ අවන්හලක රහසිගතව සංවිධානය කරන බවට ලැබුණු තොරතුරක් අනුවයි. රුපියල් 2000ක මුදලක් ගෙවා සාදයට අදාළ ටිකට් පතක් ලබා ගන්නා පුද්ගලයින්ට එහිදී මත්පැන්ද විකුණන බව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණා.
අවන්හල තුළට උකුස්සා පිවිසෙන විටත් ඒ තුළ දෙස් විදෙස් විශාල පිරිසක් මතින් සප්පායම් වෙමින් සිටි කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති නිරෝධායන නීති පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින්. සමාජ දුරස්ථභාවය හෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ මෙම දෙස් විදෙස් පිරිසෙන් බහුතරය නව යොවුන් වියෙහි පසුවන්නන් තවදුරටත් කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ මෙලෙස මෙම පුද්ගලයින්ට මත්පැන් අලෙවි කර ඇත්තේ සුරාබදු බලපත්‍රයක් පවා නොමැතිව බවයි. ඒ අනුව අවන්හලේ තිබූ දේශීය හා විදේශීය රටවල නිෂ්පාදිත රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් විශාල ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා. නිරෝධායන නීති නොතකමින් මෙම සාදය සංවිධානය කළ ආංගම ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකු එහිදී අත්අඩංගුවට ගැනුණේ සුරාබදු බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකිණීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. කොවිඩ් අවදානම ඉහළ නංවමින් ජන ජීවිතය අනාරක්ෂිතභාවයට ඇද දමන එවැනි පුද්ගලයන් පිළිබඳව අද දෙරෙන උකුස්සා නිරන්තර අවධානයෙන්. මහරගම නගර සභාවේ සැසිවාරය අතරතුර අද ගුටිබෙට හුවමාරුවක් ඇති වුණා. ඒ අනුපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් අතරයි. මීට සති දෙකකට පමණ පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රී නිල කාමරයේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා සහ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා. අදාළ සිද්ධිය අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අද පැවති මහ සභා රැස්වීමේදී මන්ත්‍රී රුවන් සේනාරත්න විසින් සභාවට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. සති දෙකකට ඉහතදී සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා අද සිදු කළ ප්‍රකාශය සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය විසින් වීඩියෝගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී අද ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. නොසන්සුන් තත්ත්වය හමුවේ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරයාගේ දුරකථනය අස්ථානගත වී ඇති අතර ඒ පිළිබඳ මහරගම පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා.